ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. කොරෝනා වෛරසය 99.9% දක්වා විනාශ කිරීමට උපකාරී වන සර්ෆ් එක්සෙල් හයිජීන් බූස්ටර්ස්. අද 2021 ජනවාරි 13 බදාදා සිරස්තල. එංගලන්තයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොවිඩ්-9 ප්‍රභේදයේ ආසාදිතයෙක් මෙරටින් හමුවේ. පාර්ලිමේන්තුවේ PCR පරීක්ෂණ 400ක්. ජෝසප් පරරාජසිංහම් ඝාතන නඩුවෙන් පිල්ලෙයාන් නිදොස් කොට නිදහස් කෙරේ. නැගෙනහිර චැටිය පිළිබඳ ජනපති සමග සාකච්ඡා. 51ක් රජය සතු 49ක් ඉන්දියාවට දීමට වෘත්තීය සමිතිය එරෙහි වෙයි. එක්සත් ජාතික පක්ෂයේ තනතුරුවල වෙනසක්. මහලේකම් රංගෙ බණ්ඩාර. රවිගේ තැන අකිලට. නායකත්වයේ වෙනසක් නැහැ. ප්‍රදේශ රැසකට අදත් ගිගුරුම් සහිත තද වැසි. උතුරේ ගම්මාන කිහිපයක් යට වෙයි. ජලාශ රැසක් වාන් දමයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana Prime Time with Naomi Fernando and Sanka Amrajit. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පසුගිය ආණ්ඩුව ඉන්දියාවට විකිණීමට ගිවිසගෙන තිබුණද තම ආණ්ඩුව ඉන්දියාව සමග සිදු කළ සාකච්ඡාවලින් පසු පර්යන්තයේ 51ක අයිතිය සහ වරාය කටයුතුවල පාලනය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ තබා ගැනීමට එකඟතාවයට පැමිණි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කළා. ඒ ජනාධිපතිවරයා වරාය වෘත්තීය සමිති නියෝජිතයින් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී කෙසේ වෙතත් වරාය වෘත්තීය සමිති පවසන්නේ නැගෙනහිර පර්යන්තයේ පාලනයෙන් 49ක් විදෙස් ආයෝජකයන් සඳහා ලබා දීමේ රජයේ තීරණයට තමන් කිසිසේත්ම එකඟ නොවන බවයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දෙන ලෙස වරාය වෘත්තීය සමිති සිදු කළ ඉල්ලීමකට අනුව අද දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම වෘත්තීය සමිති නියෝජිතයින්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක් ලබා දී තිබුණා. ඒ සඳහා කොළඹ වරායේ වෘත්තීය සමිති 23 නියෝජිතයින් 12 දෙනෙකු සහභාගී වී සිටියා. එම නියෝජිතයින් ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළත් කරගනු ලැබුවේ ඔවුන්ට ශනික ප්‍රතිදේහජනක පරීක්ෂාවන් සිදු කිරීමෙන් අනතුරුවයි. පසුගිය ආණ්ඩුව නැගෙනහිර පර්යන්තයේ ඉන්දියාවට විකිණීම සඳහා ගිවිසගෙන තිබූ අතර විකිණීමෙන් පසු ජපානයේ ණය මුදලක් ලබා ගැනීමටත් ණය මුදලින් පර්යන්තය ඉදිකිරීම සඳහා වන උපකරණ මිලදී ගැනීමටත් ගිවිසුමට ඇතුළත් කර තිබූ බව ජනාධිපතිවරයා මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයින්ට පෙන්වා දී තිබෙනවා. නමුත් වත්මන් ආණ්ඩුව ඉන්දියාව සමග සිදු කළ සාකච්ඡාවලින් පසු පර්යන්තයේ 51ක අයිතිය සහ වරාය කටයුතුවල පාලනය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ තබා ගැනීමට හැකි වූ බව ජනාධිපතිවරයා පැවසුවේ යැයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළා. රට තුළ සිදු කරන ආයෝජන මගින් රටේ ස්වෛරී භාවයට හෝ ස්වාධීනත්වයට කිසිදු හානියක් වීමට තමා ඉඩ නොතබන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා. ජනාධිපතිවරයා තවදුරටත් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා රජයට 51ක අයිතිය සහ ඉතිරි 49% ඉන්දියාවේ අදානී සමාගමටත් වෙනත් පාර්ශවයන්ටත් කොටස්කරුවන් ලෙස හවුල් විය හැකි ආයෝජනයක් ලෙස පර්යන්තය සංවර්ධනය කිරීම මෙහි සැලසුම වන බවයි. පසුගිය ආණ්ඩුව හම්බන්තොට වරාය 99 වසරකට චීන රජයට සම්පූර්ණයෙන් බදු දී තිබුණද තමා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු චීනය සමග සාකච්ඡා කර වරායට අයත් මුහුදු ප්‍රදේශයේ ආරක්ෂාවේ වගකීම රජය යටතට ගත් බවද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කර තිබෙනවා.
කෙසේ වෙතත් සාකච්ඡාවෙන් පසු පිටතට පැමිණි වෘත්තීය සමිති නියෝජිතයින් පළ කළේ මෙවන් අදහස්. එතුමා නැගින පර්යන්තය සම්බන්ධ ඉන්දියාවත් එක්ක යන ගිවිසුම පිළිබඳව විශාල කරුණු ටිකක් අපිට කිව්වා. භූදේශපාලන ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, ඒ වගේම නැගින පර්යන්තය ඉන්දියාවට නොදුන්නොත් මේ වෙනකොට 66% වශයෙන් තියෙන ට්‍රාන්ස්ෂිප්මන්ට් ටික අපිට නැති වුණොත් ආර්ථික වශයෙන් කොච්චර පාඩු වෙනවද කියලා. නමුත් අපේ ස්ථාවරය වුණේ මේ නැගින පර්යන්තය ඉන්දියාවට දීම තුල අපිට ඒත් ඒ 66% නැති වෙනවා. භූදේශපාලනික ප්‍රශ්නයට වඩා ශ්‍රී ලංකාවේ දේශපාලනික ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මොකද රටේ ජන මතය මේ වෙනකොට නැගින පර්යන්තය සම්බන්ධයෙන් ප්‍රබලව උඩට වෙලා තියෙනවා. අපි ඉල්ලීමක් කරා ජනාධිපතිතුමාට කැබිනට් අපොයින්ටඩ් කමිටියත් එක්ක අපිට සාකච්ඡාවක් දෙන්න. එතකන් අපි ඉල්ලීමක් කරා මේ නැගින පර්යන්තය සම්බන්ධ කරන සියලු කටයුතු తాවකාලිකව නවත්තන්න කියලා. ජනාධිපතිතුමා උපදෙස් දුන්න පැහැදිලිවම ඒක తాවකාලිකව නවත්තන්න සහ ඒ ඇමතිවරයාට උපදෙස් දුන්නා අපේ ඒ කණ්ඩායමට අදාළ සාකච්ඡා කඩිනමින් ආරම්භ කරන්න කියලා. සාකච්ඡාව අසාර්ථකයි. සාකච්ඡාවේදී ජනාධිපතිතුමාගේ ස්ථාවරය බවට පත් වෙලා තිබුණේ 51ක් වරාය අධිකාරිය යටතේ 49ක් පෞද්ගලික අංශය යටතේ තමයි පියුත්තේ කියන කාරණේ. මේ අවසාන හුස්ම පොද තමයි අපිට ඉතුරු වෙලා තිබෙන නැගෙනහිර බහලු පර්යන්තය. අපි එකතු වුණු අරමුණක් තිබෙනවා. ඒ අරමුණ තමයි කොළඹ වරාය නැගෙනහිර බහලු පර්යන්තය 100%ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ තියෙන්න ඕන කියන කාරණේ. දශමයක හෝ පිටිපස්සට යාමක් අපි සූදානම් නැහැ. මේ පිළිබඳ පාර්ශව කිහිපයක් අද මෙලෙස අදහස් පළ කළා. අදානි සමාගමට 149ක බදු ලබා දෙන්න මොවුන් වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ ඩොලර් මිලියන 700කට. වසර 35ක් සඳහා දවසකට 1,04,000ක් තමයි නැගිනහිර පර්යන්තය පිළිසකර කිරුවාට පස්සේ කෝටි 10කට වැඩිය දවසක ආදායම ලබා ගන්න පුළුවන් මේ වරායෙන් රුපියල් කෝටියක් වෙනුවෙන් ඉන්දියානු සමාගමට බදු දීම අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. හම්බන්තොට විකුණුවා කියලා කිව්වට මේ හම්බන්තොටට කරලා තියෙන්නේ 99 අවුරුද්දේ බදු හරහා සහයෝගතා එකඟත්වයකට ඇවිල්ලා ආයතනයක් ස්ථාපනය කරලා තියෙනවා. මේගොල්ලෝ කිව්වා ඒගොල්ලෝ ආපු ගමන් මේක ගන්නවා කියලා. ගත්තේ නැහැ විතරක් නෙමෙයි ඒක එහෙමම කරගෙන යන්න කියලා ඒගොල්ලන්ගේ ආශිර්වාදය දුන්නා. ඉතින් ඒ වගේ වැඩක් තමයි මේ කොළඹ කරන්න හදන්නේ. දැන් ඒක වැරදි නම් මේක වැරදි වෙන්න ඕනේ. ඒක හරි නම් මේකත් හරි වෙන්න ඕනේ. අපි මේ කතා කරන්නේ තනතුරු බලාගෙනවත් මොකක්වත් බැඳලා අපි කතා කරන්නේ රට වෙනුවෙන්, ජාති වෙනුවෙන්, අනාගත දරුපරම වෙනුවෙන්. ගෝඨාභය ජනාධිපතිතුමාගේ සෞභාග්‍යමත් සැලැස්ම විනාශ වෙන්න අපි වැඩ දෙන්නේ නැහැ, වැඩ කරන්නේ නැහැ අපි. හිටියත් ඒකනේ මම නිතරම එතුමාට කිව්වේ ගල් ගහනවා ගෙඩිය හින්දින්න දෙන්නේ නැහැ කිව්වේ ඒකනේ. ගල් ගහන කැප්පේ. ඒ හදාගන්න. බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතන නඩුවෙන් සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලයන් ඇතුළු 5 දෙනෙකු අද නිදොස් කොට නිදහස් කෙරුණා. ඒ අදාළ නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට අදහස් නොකරන බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දීමෙන් පසුවයි. දෙමළ ජාතික සඳහනයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් මහතා වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ 2005 වසරේ දෙසැම්බර් මාස 25 වෙනිදා මඩකලපුව ශුද්ධ වූ මරියා දේවස්ථානයේ නත්තල් දේවමෙහෙය අතරතුරදී. ඉන් වසර 10කට පමණ පසු ජෝෂප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා 2015 ඔක්තෝබර් මාස 14 වෙනිදා නැගෙනහිර පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවනු ලැබුවා. එදිනම පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවටගෙන රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදු කරනු ලැබූ අතර සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහන් පිලපිටිය මහතා වෙත ඉදිරිපත් කෙරුණා. ඉන් අනතුරුව සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් මහතා වසර 4කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණු අතර 2020 නොවැම්බර් මාස 24 වෙනිදා ඔහු අපමත මුදා හැරීමට මඩකලපුව මහාධිකරණ විනිසුරු ටී විග්නේශ්වරන් මහතා නියෝග කළා. එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චන්ද්‍රකාන්තන් සමග බන්ධනාගාරගත කර සිටි තවත් සිව් දෙනෙකුටද අප හිමි වී තිබුණා. අනතුරුව පසුගිය 11 වෙනිදා මඩකලපුව මහාධිකරණයේ විභාග වන අදාළ නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට අදහස් නොකරන බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා. ඒ අනුව අද මඩකලපුව මහාධිකරණ විනිසුරු ඩී.එස්. සුසේදාසන් මහතා හමුවේ නඩුව කැඳ වූ අවස්ථාවේ ජෝසප් පරරාජසිංහම් ඝාතන නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන් ඇතුළු සැකකරුවන් 5 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කෙරුණා. අධිකරණයෙන් නිදොස් කොට නිදහස් වූ තමිල් මක්කල් විදුදපලේ පුලිකල් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් මහතා පසුව මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එන්නයි කිලක්කිලේ බලනවිතා මම දේශපාලනික වශයෙන් නැගෙනහිර පළාතේ නැගී සිටියොත් TNA එක හිතුවා උන්ගේ දේශපාලන සාවරත්වය නැති වෙයි කියලා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නිර්මාණය කිරීමට සහාය දුන් කණ්ඩායමේ පිරිසක් තමයි මට විරුද්ධව කටයුතු කළේ. TNA එකෙන් නැගෙනහිරින් ඡන්දය ඉල්ලා ජයග්‍රහණය කළ පිරිස LTTෙන් ඝාතනය කරලා
ඔවුන්ට ඌමනා අයව එතනට දැම්මා. මේවා ගැන කිසිම විමර්ශනයක් අද වෙනකම් සිදු වෙලා නැහැ. පරරාජසිංහම් ඝාතනය මම කළා කියලා මම කිව්වද? නැත්නම් කවුරු හරි දැක්කද? එහෙමත් නැත්නම් වීඩියෝ සාක්ෂි තියෙනවද? එහෙම කිසිම සාක්ෂියක් නැතුව මාව හිරේ දැම්මා. කොච්චර කැතවැඩ යහපාලන ආණ්ඩුවෙන් කරලා තියෙනවද? මම වැරදිකරුවා නෙමෙයි. මේ ඝාතනයට මට කිසිම සම්බන්ධයක් නැහැ කියලා අධිකරණයෙන් කියලා තියෙනවා. මාව අත්අඩංගුවටගත් CID එහි හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් දන්නවා මේ සිද්ධිය ඉදිරියට ගෙනියන්න බැහැ කියලා. මේක 100%ක්ම දේශපාලන පරිගැනීමක්. அரசியல் ரீதியாக பழிவாங்கப்பட்டு கிடந்தேன். එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරුවල වෙනස්කම් කිහිපයක් අද සිදු කෙරුණා. ඒ අනුව එම පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස පාලිත රංගේ බණ්ඩාර මහතාත් නව සභාපතිවරයා ලෙස වජිර අබේවර්ධන මහතාත් පත් කර තිබෙනවා. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ කිසිදු වෙනසක් සිදු වී නැහැ. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද පෙරවරු 10:30ට ආරම්භ වුණේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී පක්ෂයේ තනතුරුවල වෙනස්කම් සිදු කිරීමට පියවර ගැනුණා. ඒ අනුව පක්ෂයේ නව සභාපති ලෙස වජිර අබේවර්ධන මහතාත් මහලේකම් ලෙස පාලිත රංගේ බණ්ඩාර මහතාත් පත් කෙරුණා. රවි කරුණානායක මහතා මෙතෙක් දැරූ පක්ෂයේ උපනායක ධුරයට අද පත් කෙරුණේ අකිල විරාජ් කාර්යවසම් මහතායි. නියෝජ්‍ය නායක ධුරයට මීට පෙර පත් වූ රුවන් විජේවර්ධන මහතා ඉදිරියටත් එම ධුරයේම කටයුතු කරනු ඇති. 2021 වර්ෂයේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය නායකතුමා විසින් ප්‍රකාශයට පත් කළා. නීති ලේකම් හැටියට නිස්සංක නානක්කාර මහත්මයාත් භාණ්ඩාගාරික හැටියට අපේ හිටපු මිස්ප මහත්මයාමයි පත් කළේ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරය සඳහා සාකච්ඡාවක් වුණාද? නෑ, ඒ ගැන සාකච්ඡාවක් අවශ්‍ය කරන්නේ නැහැ. ගරුතර මහා සංඝරත්නය ඇතුළු සියලු දෙනාගේ මතය රනිල් වික්‍රමසිංහ නායකතුමා පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුයි කියලා. ඒක තමයි සමාජ මතය. එතුමා ඒක තමයි පාලක කරුවාද? එතුමා ඒක තමයි පාලක කරත් නොකරත් එතුමාගේ කටයුත්ත සිදු කළ යුතුව තිබෙනවා. පත් වූ නව මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාව පක්ෂ නියෝජිතයින් විසින් පිළිගනු ලැබුවේ මෙලෙසින්. ශක්තිමත් නායකත්වයක් මේ මොහොත වෙනකොටත් එක්සත් ජාතික පක්ෂයට තියෙනවා. ඒ කියන්නේ ගැහුවත් වැටෙන්නේ නැති, වැටුණත් නැගිටින්නට පුළුවන් නායකත්වයක් මේ පක්ෂය තුල තියෙනවා. ඒ නිසා අවබෝධයක්, දැනුමක්, හැකියාවක් තියෙන මනුස්සයා රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඒ නිසා එතුමා තමයි පාර්ලිමේන්තුවට යා යුත්තේ කියන එක අපේ පක්ෂයේ මතය වෙලා තියෙනවා. COVID-19 ආසාදිතයන් 309 දෙනෙකු අද පස්වරය හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 49846ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා කාර්ය මණ්ඩලයේ සමාජිකයන් 463 දෙනෙකු PCR පරීක්ෂණයට යොමු කෙරුණා. කොවිඩ් ආසාදිතයින් 588 දෙනෙකු ඊයේ දිනේ හඳුනා ගැනුණා. ඒ අතරින් වැඩිම පිරිසක් වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 158ක්. කොළඹින් ආසාදිතයින් 147 දෙනෙකු, කළුතරින් ආසාදිතයින් 41 දෙනෙකුද හඳුනා ගැනුණා. ඊට අමතරව මහනුවරින් 43 දෙනෙක්, පොළොන්නරුවෙන් ආසාදිතයින් 33 දෙනෙකු හා අම්පාර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 32 දෙනෙකුද ඊයේ හඳුනාගත් රෝගීන් අතරට අයත්. තවත් දිස්ත්‍රික්ක 16කින්ද ඊයේ ආසාදිතයින් හඳුනාගෙන තිබුණා. ප්‍රදේශය තහවුරු කරගත නොහැකි කොවිඩ් ආසාදිතයින් 39 දෙනෙකුද ඒ අතරට අයත් වනවා. මම ඊටම කාරුණිකව ඉල්ලා සිටිනවා මේ තයිපොංගල් උත්සවයත් අපි අනිත් උත්සව සැමරුවා වගේම තමන්ගේ ගෙදරට වෙලා මේක සමරන්න කෝවිල් වලට ගිහිල්ලා එක්රොක් වීමෙන් වළකින්න කියලා නෑදෑ ගමන් නැත්නම් විනෝද ගමන් යාමෙන් වළකින්න කියලා ඊටමත් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඉතින් යන කට්ටියව අපි අහඹු පරීක්ෂණ කරන්න කොළඹින් ස්ථාන 11ක අපි කණ්ඩායම යොදවලා තියෙනවා. අපි සමාජයට පැය 24ෙම මේ කණ්ඩායම යොදවන්න ඉඩ තියෙනවා. ඊයේ දිනේදී කොවිඩ් මරණ 4ක් වාර්තා වුණා. කොළඹ 13 පදිංචි 82 හැවිරිදි කාන්තාවක්, හන්වැල්ල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මාතලේ ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක් හා වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙලෙස මිය ගොස් තිබුණා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ කාර්ය මණ්ඩලයේ සමාජිකයින් 463 දෙනෙකු අද PCR පරීක්ෂණයට ලක් කෙරුණා. ඒ අතර කතානායකවරයා හා මැති ඇමතිවරු 15 දෙනෙකුද වනවා. වැල්ලවත්ත ප්‍රදේශයේ සිට යාපනයේ බලා පිටත් වන බස් රථවල රියදුරන්, කොන්දොස්තරවරු හා මගින් ඊයේ රාත්‍රියේ ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවට ලක් කෙරුණා. එහිදී එක් බස් රථයක කොන්දොස්තරවරයෙක් හා මඩකලපු බලා යාමට පැමිණ සිටි අයෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. මර්දාන බෝගහවත්ත ප්‍රදේශවාසීන් 100 දෙනෙකු අද පෙරවරුවේ PCR සහ ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවන්ට ලක් කෙරුණා. එයින් 6 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.
කොවිඩ්-19 ලෙස හඳුනා ගැනුණු කහවත්ත මූලික රෝහලේ වෛද්‍යවරයා පවත්වාගෙන යන අම්බලන්වත්ත ප්‍රදේශයේ පෞද්ගලික බෙහෙත් ශාලාවේ සහායිකාව සහ ඇයගේ සැමියාටද වෛරසය ආසාදනය වී තිබෙනවා. මෙවන විට වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පිරිස් පිළිබඳ තොරතුරු එක්රැස් කරමින් සිටිනවා. ශීඝ්‍ර ලෙස සෞඛ්‍ය අංශය කොවිඩ් රෝගයට ගොදුරු වෙමින් පවතිනවා. මේ වන විට වෛද්‍යවරුන් විශාල සංඛ්‍යාවක්, හෙදහෙදියන් විශාල සංඛ්‍යාවක්, අනිකුත් කාර්ය මණ්ඩලයේ විශාල සංඛ්‍යාවක් රෝගය වැළඳිලා තියෙනවා. වගේම ආශ්‍රිතයන් බවට පත් වෙලා තියෙනවා. අපිට ලෝකයේ පාඩම් තියෙනවා එංගලන්තයේ, ඇමරිකාව, ඉතාලිය වැනි රටවල් වල දැඩි අර්බුදයකට මුහුණ දුන්නා වුන් ඔවුන්ගේ රෝගය පැතිර යාමේ ක්‍රියාවලියේදී සෞඛ්‍ය අංශය අඩපණ වුණා රෝගය වැළඳීම නිසා. ඒ අඩුපාඩු අපිට සිදු කරගන්න හැකියාවක් නැහැ. මේ තියෙන බෝවීමේ ප්‍රවණතාවයත් එක්ක යම් හේකින් සෞඛ්‍ය අංශ අඩපණ වුණොත් අපිට ඉතාමත්ම අර්බුදකාරී මට්ටමකට අපිව තල්ලු වෙන්න ඉඩ තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති නිරෝධායන රෙගුලාසි රාජ්‍ය පෞද්ගලික හා පොදු ස්ථානවල ක්‍රියාත්මක වන්නේ දැයි සොයා බැලීම සඳහා පොලිස් පරිසර කොට්ටාසය විසින් අද මහරගම ප්‍රදේශයේ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණා. අද දිනේ අපි අවවාද කරන්න නීතිය තදින් ක්‍රියාත්මක කරනවා. මේක අවවාද කර ඉන්න බෑ. අපි අද දිනේදී මහරගම ප්‍රදේශයේ විතරක් පිරිමි අය 13ක් සහ කාන්තාවන් 3 දෙනෙක් අපි අත්අඩංගුවට ගත්තා. නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනතේ වගන්ති 4 සහ 5 යටතේ සහ 264 යටතේ අපි නඩු පැවරීමට කටයුතු කරනවා. මේ අතර සංචාරකයන් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් අද ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා කරුණු පැහැදිලි කළා. ඇත්තටම අපේ රටේ සම්පූර්ණයෙන්ම සංචාරක කර්මාන්තය තුල ජීවත් වෙන ඒවයින් පවුල් නඩත්තු කරන දරුවන්ට උගන්වන දරුවන්ට කන්න බොන්න දෙන අයවලුන් මං හිතන්නේ ලක්ෂ 3කට වැඩිය ඉන්නවා. ඉතින් එතකොට පසුගිය වසර තුලම සංචාරක ව්‍යාපාරය කඩා වැටිලා තිබිච්ච නිසා මේ සියලුම පවුල් අනාථ වෙලා ඉන්නේ. ඉතින් මෙතනදී රජයේ අවධානය යොමු වුණා නැවත සංචාරකයින්ට මනා සෞඛ්‍ය නීති රීති යටතේ යම්කිසි ක්‍රමවේදයකට අනුව ටිකෙන් ටික මේ සංචාරක ව්‍යාපාරය සඳහා විවෘත කරන්න අවශ්‍යයි කියලා. ඉතින් ඒකේ ප්‍රථමයෙන්ම කරපු දේ තමයි ඔය යුක්‍රේන ජාතිකයන් ලංකාවට එන්න සලස්වපු එක. මෙතනදී අඩුපාඩුවක් වුණා. ඒක අපි හැමෝම පිළිගන්න ඕනේ. නමුත් ඉතින් වැඩක් කරන්න ගියාම අඩුපාඩු සිද්ධ වෙනවා. නමුත් ඒ අඩුපාඩු දැන් හඳුනාගෙන ඒ අඩුපාඩු නැවත සිද්ධ නොවන විදියට සෞඛ්‍ය උපදෙස් වලට අනුව සංචාරකයන් ගෙන්වීමට ඉදිරියේදී කටයුතු කරනු ඇති. මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 49846 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් 43267 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 6335 දෙනෙකු පමණයි. මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 244ක්. එංගලන්තයේ වේගයෙන් ව්‍යාප්ත වන නව කොවිඩ් වෛරස් ප්‍රභේදය ලංකාවෙන්ද හමු වී තිබෙනවා. වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ එම වෛරස් ප්‍රභේදය සහිත පුද්ගලයෙකු මෙරටින් හඳුනාගත් බවයි. ඒ අනුව නව වෛරස් ප්‍රභේදය සහිත ආසාදිතයෙකු හමු වූ ලොව 51 වැනි රට ලෙස ශ්‍රී ලංකාව පත්වෙනවා. එංගලන්තයේ සිට පැමිණි එක් අයෙකුගේ වෛරසය එංගලන්තයේ මේ අවස්ථාවේදී හමුවෙන නව ප්‍රභේදය බවට හඳුනාගෙන තියෙනවා. ඒ ඉතාමත්ම වැදගත් සොයා ගැනීමක්. දැන් දන්නවා මේ අවදානම අපේ රට තුළට තියෙනවා. ඒ නිසා විදේශවල සිට පැමිණෙන අය පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතුයි. මේ රෝගය වේගෙන් පැතිරෙන්න පුළුවන් නිසා රෝගී වෙන රෝගීන් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඒ හා සමානුපාතිකව රෝගය උත්සන්න වෙන ප්‍රමාණයත් මිය යන ප්‍රමාණයත් වැඩි වෙන්න පුළුවන්. ඒ අපේ සෞඛ්‍ය පද්ධතියට දරා ගන්න බැරි වෙන්න පුළුවන්. ඉතාමත්ම විශාල වශයෙන් පැතිරෙන්න ගත්තොත් ඒ පුද්ගලයා හරහා තවදුරටත් පැතිරීමට තියෙන ඉඩකඩ ආරම්භයේ සිටම වළක්වලා තිබුණේ. ඒ නිසා මම හිතනවා ඒ සම්බන්ධයෙන් අපිට ඒ ගැන විශේෂයෙන් චකිතයක් ඇති කර ගැනීමට තරම් අවශ්‍ය වෙන එකක් නැහැ. අවශ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග සියල්ලම වාගේ අරගෙන තියෙනවා. නව කොරෝනා වෛරස ප්‍රභේද ආසාදිතයා හඳුනා ගැනීම සිදු කරනු ලැබුවේ තම ආයතනයට පරීක්ෂා කිරීමට ලැබුණු සාම්පලයකින් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය පවසනවා. පෞගේ මාසය ඇතුළත ආපු සාම්පල්ස් වලින් නියදයක් අරගෙන ජෙනටික් සීක්වන්සස් සිදු කරා පෞගේ සතිය පුරාවට. දැනට මේ හොයාගත්ත කරුණු අනුව සියලු දෙනාම කතා වෙන්න බ්‍රිතාන්‍යයේ සැරිසරන ඒ මියුටේෂන් එකට සමාන කම් තියෙන වෛරස් එකක් අපි හඳුනාගෙන තිනවා. ඉතින් ඒක අපි තහවුරු කරගත්තා තවදුරටත් දේශ විද්‍යාගාර හරහා.
කෙසේ වෙතත් මෙම නව කොවිඩ් ප්‍රභේදය හඳුනා ගැනීම සඳහා එකතු ජාන විශ්ලේෂක යන්ත්‍රයක්වත් සෞඛ්‍ය අමාත්‍යාංශය සතු නොවන බව රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ සංගමේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා. එංගලන්තේ ප්‍රභේදයක් තියෙනවා කියනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝගාංශයේ ප්‍රධානියාත් තව සමහර බොහෝ අය කිව්වා මේ ප්‍රභේදය PCR පරීක්ෂණයෙන් අඳුරගන්න පුළුවන් කියලා. අපි අහන්නේ දැන් මේ ප්‍රභේදය හඳුනාගත්ත ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ PCR පරීක්ෂණයකින්. එතකොට සෞඛ්‍ය අමාත්‍යාංශයට ජානානුක්‍රමික විශ්ලේෂක යන්ත්‍රයක් ඕනේ කියනකොට කණ්ඩායමක් එකතු වෙලා කියනවා නෑ ජානානුක්‍රමික විශ්ලේෂක යන්ත්‍රයක් ඕනේ නෑ. ඕක PCR පරීක්ෂණයෙන් අඳුර ගන්න පුළුවන්. දැන් මේ දවස් 7කට 8කට ඉස්සෙල්ලා තමයි මේක කිව්වේ. දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයට මේක මතක නෑ. මේ අලුත් ප්‍රභේදය අලුත් විදියට ජානානුක්‍රමික විශ්ලේෂණයක් කරලා හොයාගත්තා. දැන් මේ කියන දේවල් අතර මොකද්ද තියෙන සම්බන්ධය? ඒ නිසා මේ එක දේවල් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශ හරහා ගේන්නේ අපි දක්වන විවේචනය මගහරින්න මිස මේකේ යථාර්ථය හොයන්න නෙවෙයි. ඔක්ක අමාත්‍යාංශයට මේක අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ වාගේ දෙයක් අපිට දවස ගානේ හෝ දහස් ගණනක කිරීමට අපි කොහෙත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. යම් ආකාරයකට විවිධ ප්‍රභේද ගණනාවක් තිබුණත් අපි එම රෝගයේ පැමිණියාද කියලා දැන ගැනීම සඳහා යම් කිසි සාම්පල් එකක් කිරීමයි කරන්නේ. ශ්‍රී ලංකාවෙන් හමු වූ එංගලන්තයේ කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයා දැනට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී සිටින එංගලන්ත ක්‍රිකට් පිලේ ක්‍රීඩකයෙකු බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. එංගලන්තයේ සිට පැමිණි තුන්නිරියව් ක්‍රීඩක මොයින් අලි කොවිඩ් ආසාදිතයෙකු බව අද දින පසුගිය 4 වනදා වාර්තා කළා. මේ අතර කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද කඩිනමින් හඳුනා ගැනීමට සහ අධ්‍යයනය කිරීමට ගෝලීය යාන්ත්‍රණයක් පිහිටුවීම කෙරෙහි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමුව තිබෙනවා. එම සංවිධානය පෙන්වා දෙන්නේ එමගින් කොවිඩ් රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සිය ඉලක්කය වී ඇති බවයි. ලොව විවිධ රටවල ජනතාවගෙන් අනුපිළිවෙලට සාම්පල රැස් කර ගැනීමෙන් භයානක ප්‍රතිඵල ගෙන දිය හැකි නව වෛරස ප්‍රභේද පිළිබඳව අවධානයෙන් සිටිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මේ අතර ඇමරිකාවේ COVID-19 හේතුවෙන් මියගිය සංඛ්‍යාව ලක්ෂ 4කට ආසන්න වී තිබෙනවා. ඒ පසුගිය පැය 24 තුළ 4200 ඉක්ම වූ කොවිඩ් මරණ ප්‍රමාණයක් වාර්තා වීමත් සමගයි. එරට සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2.33 ලක්ෂය ඉක්මවා තිබෙනවා. කොවිඩ් මරණ ඉහළ යාමත් සමග කැලිෆෝනියා ප්‍රාන්තයේ අවමංගල්‍ය සේවා සපයන ආයතනයක් තුළ මෘතදේහ ගොඩ ගැසී තිබූ ආකාරයයි මේ. මේ අතර කොවිඩ් වසංගතය පාලනයට නෙදර්ලන්තය වසා තැබෙන කාලය සති 3කින් දීර්ඝ කර තිබෙනවා. මාස 5කට පසුව චීනයේ වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ 115ක් ලෙස වාර්තා වුණා. එරට තුළ තවදුරටත් මහා පරිමාණයෙන් PCR පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින අතර කොවිඩ් එන්නත්කරණයද ක්‍රියාත්මකයි. එමෙන්ම වෛරසය වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇති ප්‍රදේශවලට දැඩි සංචරණ සීමාද පනවා තිබෙනවා. සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව මේ වන විට 9 කෝටි 20 ලක්ෂය ඉක්මවා තිබෙනවා. මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 19 ලක්ෂ 70000කට අධිකයි. ඉදිරි පැය 24 තුලත් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇදහැලිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද දිනේ ඇදහැලුණු වැසි හේතුවෙන් රජරට සහ උතුරු නැගෙනහිර ජලාශ රැසක් වාන් දමමින් පවතිනවා. ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායු ගෝලයේ පවතින කැළපෙළි ස්වභාවය හේතුවෙන් දෙවිනේ ප්‍රදේශ රැසක මේ වන විට පවතින්නේ වැසි සහිත කාලගුණික තත්වයක්. අද දිනේ උතුරු මැද නැගෙනහිර මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට තද වැසි ඇති වූ අතර සෙසු පළාත්වලටද වරින් වර වැසි ඇදහැළුණා. වර්ෂාවත් සමග රජරට ජලාශ රැසක් වාන් දැමීමටද පටන්ගෙන තිබෙනවා. පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ හා කවුඩුල්ල වැවේ වාන්දුරට විවෘත කිරීමත් සමග මැදිරිගිරිය සිට සෝමාවතිය දක්වා වූ පඹුරාන සුන්ගාවිල මාර්ගයේ ජලයෙන් යටවීමෙන් එහි ගමනාගමන කටයුතු ඇන හිටියා. කවුඩුල්ල වැවේ වාන්දුරට 12න් 2ක් විවෘත කර තිබෙනවා. එමෙන්ම අරලගන්විල පිබුරත්යව ජලාශය මෙවන විටත් වාන් දමමින් පවතිනවා. කවුඩුල්ල මින්නේරිය සහ ගිරිතලේ වැව්වල වාන් ජලය ගලා යන කහඹිලියා ඔය නිසිලෙස පුළුල් නොකිරීම නිසා වැසි කාලවලදී තම මාර්ග ජලයෙන් යටවන බවයි ගම්වාසීන් පවසන්නේ. නාච්චාදුව ජලාශයේ වාන්දුරටු 6ම අද දහවල් විවෘත කෙරුණා. එම ජලය මල්වතු ඔය වෙත ගලා යන අතර එම ඔයේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින් අවට පහත් බිම්වල වෙසෙන ජනතාවට අවධානයෙන් සිටින්නයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කරනවා. මේ අතර ගිරාදුරු කෝට්ටේ උල්හිටිය රත්කිත ජලාශයේ වාන්දුරටු 7න් 3ක් විවෘත කර තිබෙනවා. මේ හේතුවෙන් රත්කිද හොබරියාව ප්‍රධාන මාර්ගය හා උල්හිටිය ඔය හරහා ඇති පාලම යටවීමෙන් ගම්මාන කිහිපයක ගමනාගමනයට බාධා එල්ල වී ඇති අයුරුයි මේ.
අධික වර්ෂාවත් සමග මඩකලපුව පඩුවාන්කරයි ප්‍රදේශයේ චේත්තුචේන ගම්මානයේ නිවාස රැසක් ජලයෙන් නැටවීම නිසා එහි පවුල් 89ක පුද්ගලයන් 267 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. ඉරණමඩු ජලාශය වාන්තැමීමෙන් කිරිනොච්ච දිස්ත්‍රික්කයේ පහත් පිම් රැසක් ජලයෙන් නැටවී තිබෙනවා. එමෙන්ම වවුනියාව දිස්ත්‍රික්කයේ පාවක්කුළඹ සහ මාමඩුව ජලාශය ඇතුළු මහවැව් සියල්ලද වාන් දමමින් පවතිනවා. හෙට ආරම්භ වන ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ටෙස්ට් තරගය පැවැත්වීමට නියමිත ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පිහිටි ප්‍රදේශයටද අද මෙලෙස වැසි ඇද හැලුණා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ හෙට දිනේත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇද හැලිය හැකි බවයි. ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගම සහ එහි සභාපති දිලිත් ජයවීර මහතාට අපහාසාත්මක පුවත් විකාශය කිරීම වළක්වාලමින් MTV පුද්ගලික සමාගම වෙත පවරා තිබෙන වාරණ නියෝගය ජනවාරි 18 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය අද නියෝග කළා. ඒ අදාළ නඩුව අද පෙරවරුවේ කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබුව අවස්ථාවේදී රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් මහතා සභාපතිත්වයේ දරන MTV පෞද්ගලික සමාගම යටතේ ක්‍රියාත්මක සිරස නිවුස් ෆස්ට් ප්‍රවෘත්ති විකාශ ඔස්සේ ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගමට සහ එහි සභාපති දිලිත් ජයවීර මහතාට අපහාස වන අයුරින් ද්වේෂ සහගත අරමුණකින් අසත්‍ය ගොතන ලද සහ මහජනතාව නොමග යවන සුළු ප්‍රවෘත්ති විකාශය කළ බවට චෝදනා කරමින් ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගම මෙම නඩුව ගොනු කළා. ඒ අනුව ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගම සහ එහි සභාපති දිලිත් ජයවීර මහතාට අපහාසාත්මක වන අයුරින් පුවත් විකාශය කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළ අතර එම වාරණ නියෝගය අවස්ථා කිහිපයකදීම දීර්ඝ කරනු ලැබුවා. අවසන් වරට ජනවාරි මාස 8 වනදා නඩුව කැඳ වූ අවස්ථාවේ MTV පෞද්ගලික සමාගම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා මෙම නඩුව කොළඹ දිසා අධිකරණ අංක 6 කැඳවීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කළ අතර නඩුව කොළඹ දිසා අධිකරණ අංක 1 දී විභාග කළ යුතු බවට ඉල්ලීමක් කළා. ඒ අනුව එම විරෝධතාවය සම්බන්ධයෙන් කොළඹ අතිරේක දිසා විනිසුරු සඳුන් විතානගේ මහතාගේ තීරණය දැනුම් දීම සඳහා අද එම නඩුව යලි කැඳවනු ලැබුවා. නඩුව අද කැඳ වූ අවස්ථාවේ කොළඹ අතිරේක දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා දැනුම් දුන්නේ මෙම නඩුව තමන් විමසීම සම්බන්ධයෙන් වගඋත්තරකාර පාර්ශවය විරෝධය පළ කරන හේයින් තමා මෙම නඩුව විමසීමෙන් ඉවත් වන බවයි. ඒ අනුව නඩු විමසීම සම්බන්ධයෙන් ඉදිරි පියවර තීරණය කිරීම සඳහා එය කොළඹ දිසා විනිසුරු රශාන්ත ගොඩවේල මහතා හමුවට ඉදිරිපත් කෙරුණා. එහිදී විනිසුරුවරයා නියෝග කළේ මෙම නඩුව තමා විසින් විභාගයට ගන්නේද නැද්ද යන තීරණය මේ මාස 18 වනදා ප්‍රකාශයට පත් කරන බවයි. ඒ අනුව දැනට නිකුත් කර තිබෙන වාරණ නියෝගය ලබන මාස 18 වනදා දක්වා දීර්ඝ කරන බවද විනිසුරුවරයා සඳහන් කළා. කොවිඩ් වෛරස ව්‍යාප්තිය හමුවේ එලිමහන් ප්‍රසංග ක්ෂේත්‍රය අරුබුදයකට ලක්ව ඇති පසුබිමක FM දෙරණ ඇටැක් ෂෝ සමග එකතු වී කටයුතු කරන කලාකරුවන් රැසකගේ සෝදුක් විමසා බැලීමට FM දෙරණ නව ක්‍රියාන්විතයක් ආරම්භ කළා. කොවිඩ් ව්‍යාප්තිය හමුවේ දැඩි අර්බුදයට ලක්ව සිටින එලිමහන් ප්‍රසංග ක්ෂේත්‍රය නියෝජනය කරන කලාකරුවන්ගේ සුවදුක් විමසා බැලීම සඳහා නව ක්‍රියාන්විතයක් ආරම්භ කරමින් FM දෙරණ දිවයිනේ ප්‍රදේශ රැසක සිටින කලාකරුවන්ගේ නිවෙස් වෙත ගියා. ඒ අනුව FM දෙරණ ඇටැක් ෂෝ සමග එකතු වී කටයුතු කරන කලාකරුවන් රැසකට මෙලෙස ත්‍යාග ප්‍රදානය සිදු කෙරුණා. ප්‍රථම වතාවට මාධ්‍ය ආයතනයකින් ආපු ප්‍රථම අවස්ථාව මා මුණ ගැහෙන්න ඇවිල්ලා මට මේ වගේ මම හිතන්නේ මේක මට ලොකු ආධාරයක් උපකාරයක් මේ වෙලාවේ මොකද අපි රැකියාව නැති වෙලා තින්නේ අපි ගීත ගායනා කරන්න තැනක් අවස්ථාවක් අපිට නැහැ. අමාරු තත්ත්වයක ඉන්න වෙලාවේදී කලාකරුවන්ට කලාකාරියන්ට දැවැන්ත මල්ලක් ගහලා බොහොම ස්තුතියි FM දෙරණ ආයතනයට. කාටත් අමාරු වෙලාවක මම හිතන්නේ මුලින්ම මෙහෙම වැඩක් කරපු ගැන මම හුඟක් සන්තෝෂ වෙනවා. මේ අද ගෙනල්ලා දුන්න දේවල් 20000ක් 30000ක් වටින්න පුළුවන් 500ක් 1000ක් වටින්න පුළුවන්. මිල නෙමේ වැඩේ. මේ සත්ක්‍රියාව තාමත් මගේ කොට සලකනවා. මේ කරපු දේ මම නම් ඇත්තටම මගේ ජීවිතයේ තියෙන තාක්කල් මගේ හිතේ මතක තියෙනවා. දෙරණ මේ දෙන ආදරේ ආයේ මමත් අනිවාර්යෙන් දෙන්නට දෙනවා. ආදරේ නිසයි අහන්න FM දෙරණ. Thank you. දැන් තවත් පුවත් කිහිපයක්. නාවික හමුදා නිලධාරීන් පිරිසක් තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේයයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයට අදාළ සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කළේයයි චෝදනාවට සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා අපමත උදාහරණ ලෙස අභියාචනාධිකරණය අද නියම කළා.
ජාතික පාසලක් බවට පත්කිරීමට යෝජනා කර තිබූ මහවැව ධර්මරාජ මහාවිද්‍යාලය ඉන් ඉවත් කර එවෙනුවට වෙනත් පාසලක් නම් කිරීමට විරෝධය පළ කරමින් පාසලේ සිසුන්ගේ මව්පියන් ඇතුළු ප්‍රදේශවාසීන් අද හලාවත කොළඹ මාර්ගය හරස් කරමින් උද්ඝෝෂණයක් පැවැත්තුවා. පඩුවස් නුවර දෙමටව ප්‍රදේශයේ නිවසක් කොල්ලකමින් සිටියදී හස වූ බව කියන දරුවෙකු ගම්වාසීන් විසින් අල්ලාගෙන තිබුණා. කෙසේ වෙතත් එම දරුවාව පොලිසියට ඉදිරිපත් කරනු වෙනුවට වැඩිහිටි ගම්වාසීන් එක්ව මෙලෙස බස් නැවතුම්පලේ කණුවක ගැටගසනු ලැබුවේ නීතිය ක්‍රියාත්මක කිරීම තමා අතට ගනිමින්. ශ්‍රී ලංකා ගුවන් හමුදා සුනක ඒකකයේ සුනකයින් පුපුරණ ද්‍රව්‍ය හා මද්‍රව්‍ය සෙවීමේ විශේෂ පුහුණුව අවසන් කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ පළමු දස්කම් ප්‍රදර්ශනය කටුනායක ගුවන් හමුදා මූලික කදවරේදී අද පැවැත්වුණා. අද කෙලිබිම තොරතුරු ඔබ වෙත ගෙනෙන්නේ අනෝජ් ප්‍රගති කරුණාරත්න අනෝජ්. ඔවුසංක. COVID-19 වෛරස ව්‍යාප්තියෙන් පසු ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලෙස ශ්‍රී ලංකා එංගලන්ත පළමු ටෙස්ට් තරගය හෙට ආරම්භ වනවා. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. දකුණු අප්‍රිකා ටෙස් තරගාවලියට සහභාගී වූ ධනංජයද සිල්වා, කසුන් රාජිත, සන්තෝෂ් ගුණතිලක සහ දිල්ෂාන් මදුශංක එංගලන්ත ටෙස් තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කර තිබෙනවා. ඒ වෙනුවට ශ්‍රී ලංකා සංචිතයට කැඳව ඇත්තේ රොෂෙන් සිල්වා, ලක්ෂන් සඳකැන්, නුවන් ප්‍රදීප් සහ රමේෂ් මෙන්ඩිස් යන ක්‍රීඩකින් සිව් දෙනයි. අපි දන්නවා දගපන්දුවන්නන්ට හොඳට ක්‍රීඩා කරන්නේ නම්බර 3 මොකද නම්බර 4 5 ඇන්ජලෝ එනින්ද ඇතුළේ නම්බර 6 නියෝෂන් දික්වලට හිමි වෙනවා නම්බර 7 වනිදුට හිමි වෙනවා. ඉතින් ඒ හින්දා අපිට බැටිං ලයින් අප් එක ගොඩක් තියෙන හින්දා අපි බලන්නේ නම්බර 3 ස්ථානයේ තමයි ගොඩක්ම. ඉතින් ලහිරු තිරිමාන්න හෝ කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කරන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. මේ අතර ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මේ දක්වා ටෙස්ට් තරඟ 34ක් පවත්වා ඇති අතර ඉන් තරඟ 15ක්ම ජය ගැනීමට එංගලන්තය සමත්ව තිබෙනවා. ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරඟ 8ක් පමණයි. එසමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්.